සද්ධා වන්දනා අත්‍යුතුම දායකත්ව ධර්මදේශනා මාලාවේ තවත් එක් අර්ථවත් වටිනා සද්ධර්ම දේශනාවක් ඔබ වෙත ගෙනීමටයි සූදානම් වන්නේ. බොදුනුවන්ගේ හදවතේ නාලිකාව මෙත් සදහම් විකාශයත් සමග අද මේ උතුම් පුරපසළොස්වක පුන් පොහෝ දිනය මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට රැඳී සිටින ඔබ සියලු දෙනාටම ධර්ම අවබෝධයම ලැබේවා, නිරෝගී භාවයම ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. සදහැවතුනි, අද මේ සද්ධර්ම දේශනාව සිදු කරන්නට අපගේ ගෞරවනීය ආරාධනාව පිළිගෙන මේ මොහොතේ මැදිරියට වැඩම කොට මේ උතුම් ධර්මාසන මත වැඩ හිඳින අපගේ ගෞරවනීය පින්වන්ත ස්වාමීන්ද්‍රයන් වහන්සේව සාදු නදින් යුතුව පිළිගනිමු. අවසරයි සේපත් කරන්නට කොළඹ 10 මාලිගාවත්ත සුධර්මාරාම වාසී ත්‍රිපිටක ධර්මවේදී ගෞරව ශාස්ත්‍රවේදී අප පින්වත් පූජ්‍යපාද අවසරයි නම කියනට හසලක සීල විමල පින්වන්ත ස්වාමීන් වහන්සේ මේ වටිනා සද්ධර්ම දේශනාව සිදු කරන්නේ. උන්වහන්සේව සාදු නදින් යතුව පිළිගනිමු. සාදු සාදු සාදු. සදහැවතුනි, අද මේ සද්ධර්ම දේශනාව ඔබ වෙත ගෙනීම සඳහා පින්බර දායකත්වය අද මේ පුන් පොහෝ දිනය වෙනුවෙන් ලබාගෙන තිබෙන්නේ ගල්කිස්සේ පදිංචි ධම්මිකා කෝරළගේ මෙල්ටන් ගමගේ ඇතුළු ඥාති හිත මිත්‍රාදීන් විසින් ඒ පින්වන්ත සියලු දෙනාටම ධර්ම අවබෝධයම ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. සදහැවතුනි, පින්වන්ත පිරිසගේ ප්‍රධාන අරමුණු හැටියට සිහිපත් කර තිබෙනවා සියලු දෙනාට ඊතා ඉක්මනින්ම නිවන් අවබෝධ වීම පිණිසම මේ සද්ධර්ම දේශනාව හේතු වාසනා වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. එමෙන්ම සුජීවත්ව සිටින විතාර මලාගේ ඩිංගිරි මණිකේ කරුණාරත්න මුදියන් සේලාගේ ඩිංගිරි මණිකේ යන මෑණිවරුන්ගේ නිදුක් නිරෝගී සුවපත් භාවයට මේ සද්ධර්ම දේශනාව හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරනවා. මියගිය පියවරුන් දෙපළ හා සංසාරගත සියලුම ඥාතීන්ට දුක් ඇති භවයක උප්පත්තිය ලබා ඇතනම් මෙම කුසලයේ අනුමෝදන් වී දුකින් මිදෙත්වායි ප්‍රාර්ථනා කරනවා. මෙන්ම ගරු ස්වාමින් වහන්සේට ධර්මයේ ශ්‍රවණය කළ හා සහයෝගය ලබා දුන් සියලු දෙනාට නිවන් අවබෝධය පිණිසම හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරනවා. මෙන්ම ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම ධර්ම අවබෝධයම ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉටු වේවා සියලු දෙනාටම ධර්ම අවබෝධයම ලැබේවායි ප්‍රාර්ථනා කරමින් අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේට ආරාධනා කරමු මේ වටිනා සද්ධර්ම දේශනාව ඔබ අප සියලු දෙනා වෙනුවෙන්ම සිදු කිරීම සඳහා. සාදු සාදු සාදු. අවසරයි අප පින්වත් ස්වාමින් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, අදත් මේ උතුම් පුරපසළොස්වක පොහොය දවසේ ඊ타ම ශ්‍රද්ධාවෙන් ඔබ හැම දිනාම ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වන්නේ. අද මේ උතුම් දේශනාව සඳහා Tamanගේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ ගල්කිස්සේ පදිංචි ධම්මිකා කෝරළගේ මහත්මිය මිල්ටන් ගමගේ මහත්මයා ඇතුළු ඥාති පින්තුන් දායකත්වයේ දරනවා. ඒ ඇත්තන්ගේ දේශනා අරමුණු සිහි කරලා අපි ධර්ම දේශනාව අවසානයේ අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, මේ අපි අපේ ජීවිතයේ ඉදිරියට අපිට මුණ ගැහුණු මේ ධර්මය කියලා කියන්නේ
ඒ ශ්‍රාවකයන් වහන්සේලා අවබෝධයට පත්වෙච්ච අය කිව්වේ හරියට ශ්‍රියාකාන්තාව ගෙට එනවා වගේ කියලයි. ඒ වගේම යම් ශ්‍රාවකෙක් ධර්මයේ මුණ ගැහෙද්දී ඒ ධර්මයට පයින් ගහනවා නම් ඒ ධර්මයේ තුල හැසිරීම ප්‍රතික්ෂේප කරනවා නම් ධර්මී හැසිරෙන එක නොවටිනා දෙයක් විදියට සලකනවා නම් ඒක ඒ ආර්යයන් වහන්සේලා පැහැදිලි කරේ සිරින් හත්තේහි පාදේහි යෝ පනාමෙය්‍ය ආගතං හරියට ශ්‍රියාකාන්තාව ගෙට එනකොට ශ්‍රියාකාන්තාවට අතින් පයින් ගහලා එලව ගත්තා වගේ කියලයි. ශ්‍රියාකාන්තාව ගෙට එනකොට ශ්‍රියාකාන්තාවට අතින් පයින් ගහලා එලව ගත්තා වගේ කියලයි ධර්මයේ තියෙන්නේ. ඒ නිසා දැන් ශ්‍රියාකාන්තාව ගෙට එනකොට කිසි මිනිහෙක් එහෙම එලව ගන්න නැහැ. ඇයි එලව ගන්න නැත්තේ? එලව ගන්න නැත්තේ ශ්‍රියාකාන්තාව Tamanගේ නිවසට සිරියාව ගේන බව පිළිගන්නවා. Tamanගේ ජීවිතයේ සිරියාව ගේන කාරණයක් ප්‍රතික්ෂේප කරනවා නම් ඒ ප්‍රතික්ෂේප කරන්නේම මෝඩකමටයි, අඥානකමටයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට කැළඹෙන්නේ නැතුව මේ ලෝකේ ඕනම අත්දැකීමක් ඉස්සරහා කොන්ද කෙලින් තියලා හිට ගන්න අපිට උදව් කළා. කොන්ද කෙලින් තියලා හිට ගන්න විදිය ගැන බුදුරජාණන් වහන්සේ අපට උදව් කළා. බුදුරජාණන් වහන්සේ තමයි අපට වදාළේ පින්වත් මහණෙනි ඔබේ ජීවිතය තුළ සුරෙකුම් කරුවාද වෙනසුම් කරුවාද ලෝකේ කිසිවෙක් නෙමෙයි ඔබමයි. ඔබ සුරකිනවද එහෙමත් නැත්නම් ඔබ සැනසෙනවද ඔබ වෙනසෙනවද කියලා ඔබලා බලා ගන්න. සැනසෙන ශ්‍රාවකයෙකුට මේ ධර්මයේ පරිහරණය කරලා සැනසෙන්නත් පුළුවන්. වෙනසෙන ශ්‍රාවකයෙකුට ධර්මයේ ප්‍රතික්ෂේප කරලා වෙනසෙන්නත් පුළුවන්. සැනසීම හෝ වෙනසීම තියෙන්නේ තම තමාගේ අත්වල මිසක් එක හාමුදුරුව කෙනෙකුටවත් පන්සලකටවත් මේ බඳු නාලිකාවලටවත් කාටවත් කරලා දෙන්න පුළුවන් එකක් නෙමෙයි. පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපට ඉගැන්නුවා ලෝකේ ගැටලුවක් එනකොට ඒ ගැටලුව එක එක පැතිවලින් බලලා ඥාන සංවරයෙන් සංවර වෙන විදිහ. අද මම ඔබට කියලා දෙනවා විමුක්තිය කරා නිවන කරා පැමිණෙන ශ්‍රාවකෙක් නිවනට හිතපත් කරගන්න කැමති ශ්‍රාවකෙක් එහෙමත් නැත්නම් අකුප්පා චේතෝ විමුක්තිය පිළිබඳ අදහසක් තියෙන ශ්‍රාවකෙක් නිවෙන්ට හීන බලන ශ්‍රාවකෙක් නිවීම Tamanගේ ජීවිතය තුලින් අත්දකින්න උවමනා යයි කියලා හිතන මිනිස්සෙකුට උදව් වන දහම් කොටාසයක්. ඇත්තටම ධර්මයේ අවබෝධයට අදාළ කාල නිර්ණයක් නැහැ. කෙනෙක් අහන්න පුළුවන් ධර්මයේ අවබෝධයට කොච්චර කාලයක් අවශ්‍යයිද කියලා. පින්වත්නි කාල නිර්ණයක් නැහැ ධර්මයේ අවබෝධයට. ඒ වගේම තමයි පින්වත්නි හැම වෙලාවකම ජීවිත අත්දැකීම් තුල තමා ගොඩනගාගත්ත ඥාන සංවරයක් තියෙනවා නම් ඒ කියන්නේ Tamanගේ නුවණ පාවිච්චි කරලා ඥානෙ පාවිච්චි කරලා අත්දකින අත්දැකීම තුල සංවර භාවය හදා ගන්නවා නම් මොකද මේ ඥාන සංවරය බොහොම වැදගත් එකක්. පස් ආකාරයක සංවරයක් තියෙනවනේ. සීල සංවරය, විරිය සංවරය, කාන්ති සංවරය, සති සංවරය, ඥාන සංවරය කියලා. ඒතර මේ ඥානය තුලින් සංවර වෙනවා කියන එක හැම බුද්ධ ශ්‍රාවකයෙකුටම බොහොම වැදගත් දෙයක් පින්වත්නි. ඒක හැම මිනිස්සෙක්ම හදාගන්න ඕන එකක් අද නැතිම දෙයක්. ඒතකොට ඥාන සංවරයේ තිබ්බොත් වයස ප්‍රශ්නිකුත් නැහැ. ධර්මීය පිළිබඳ කාල නිර්ණය අදාළකමකුත් නැහැ. ඔකට බොහොම ලස්සන සිද්ධියක් තියෙනවා. ධම්මා කියලා රහත් තෙරණියක් හිටියා. මේ තෙරණිය බොහොම වයසයි වයසට ගියත් ධර්මය අවබෝධ වුණේ නැහැ. සමහර විට මේ රහත් තෙරණිය පස්සේ රහත් වෙන්නේ නමුත් ටිකක් වයෝවෘද්ධ කාලෙම පැවිදි වුණාද දන්නෙත් නැහැ. සමහරට එහෙම වෙන්න බැරිකමකුත් නැහනේ.
එතකොට මේ පැවිද්දට ආපු මේ රහත් තෙරණිය මේ පැවිදි වෙච්ච උත්තමාවිය බොහොම කාලයක් ධර්මයේ තිබ්බ පිළිසරණක් මඟඵල ලබා ගන්න බැරි වුණා. එතකොට මඟඵල ලබා ගන්න බැරි වෙච්ච නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල මේ භික්ෂුණිය හැම වෙලාවකම ප්‍රතිඵල නෑ නේද කියලා කනස්සල්ලින් පැත්තකට වෙලා හිටියේ නෑ. ජීවිතේ ධර්මයත් එක්ක හිටියා. සිහිය හැම ඉරියව්වකම පවත්වන්න උත්සාහ කළා. මොකද මේ සතිය තමයි තමන්ව ප්‍රවේශම් කරන්නේ. ඒතර දවසක් පිණ්ඩපාතේ වැඩියා බොහොම වයසයිනේ අත්පා වෙවුලනවා. ඊට පස්සේ හැරමිටියකින් තමයි පිණ්ඩපාතේ වැඩියේ. හැරමිටි ගගා බොහොම හිමීට ගයක් ගානේ පිණ්ඩපාතේ වඩිනවා මේ ධම්මා කියලා භික්ෂුණියක්. පින්වත්නි මේ භික්ෂුණිය පිණ්ඩපාතේ යනකොට මේ භික්ෂුණිය පින්වත්නි එක්තරා වෙලාවක අර පිණ්ඩපාතේ ගියාට පස්සේ පිණ්ඩපාතේ ගිහින් දානි ටිකත් අරගෙන අනිත් පැත්තට හැරිලා එනකොට දානි ටික ගත්තා දැන් දානි ටික අරගෙන එනවා එනකොට පින්වත්නි මේ භික්ෂුණිය එහෙම ඇදගෙන වැටුණා. පාත්‍රයේ තිබුණු දානි වීසි වෙලා ගියා. පාත්‍රෙත් හැලුණා. බිම ඇදගෙන වැටුණා. දැන් වයසක කෙනෙක් කොන්ද කෙලින් තියලා හිට ගන්නත් බෑ. හැරමිටිය ගගා තමයි යාන්තමින් ඇවිද්දේ. ඒ වෙලාවේ මේ භික්ෂුණිය මේ ශරීරයේ ඒ වැටුණ වෙලාවේ ශරීරයේ ආදීනව සිහි කළා කියනවා. අන්න බලන්න සිහිය තියෙන කෙනෙකුට ඒ වෙලාවේ මේ ශරීරයේ මගේ වසඟේ පවත්වන්න බෑ නේද? මම හිතන විදියට මේ ශරීරේ නඩත්තු කරගන්න බෑ නේද? දැන් මේ ශරීරේ වාරු නෑ නේද? මේ ශරීරය අනිත්‍ය වෙලා යන එකක් නේද? අනිත්‍ය තියෙන තැනක මේ ශරීරය හැම වෙලාවකම මොහොතක් පාසා දුක ගෙනත් දෙනවා නේද? මේ ශරීරය පුරාවටම දුක පිරී තියෙනවා නේද? ඒ කියන්නේ ශරීරයේ හැම කොටසක් මුල් කරගෙනම දුකක් උද්දීපනය වෙනවා නේද? මේ විදියට මෙබඳු ශරීරයක් මම වශයෙන් මගේ වශයෙන් ග්‍රහණය කර ගැනීම මොනතරම් දුර්වල කාරණයක්ද කියලා ඒ ධම්මා කියන තෙරණිය අර දානි ටික විසි වෙලා දැන් අපිට නම් එහෙම වුණොත් එහෙම අපිට ඔළුවට එන්නේ අපෝයි දැන් දානි ටික විසි වුණා දැන් ආයෙ පිණ්ඩපාත යන්න ඕන මොන කරදරයක්ද දන්නේ මේ හැරමිටියක් ගහගෙන මං කොහොමද තවත් ගෙවල් දැන් අද වගේ ළඟ ගෙවල් තියෙනවා නම් කිසි ගැටලුවකුත් නැහනේ. නමුත් ගෙවල් තියෙන්නේ දුරින් ඒ නිසා මේක මහා කරදරයක් විදියට අද දකින්න පුළුවන්. නමුත් ඒකම බලන්න මේ භික්ෂුණිය කල්පනා කරන විදිය මේ ශරීරයට නිඳා වේවා. මේ ශරීරයට ගර්හා වේවා. මේ ශරීරයේ බාරු නෑ නේද? යැපෙන්න අමාරුයි නේද කියලා කල්පනා කළා. ඒ යැපෙන්න අමාරු ශරීරයක් මම කියලා කියන්නේ කොහොමද? යැපෙන්න අමාරු ශරීරයක් පවත්වන්න අමාරු ශරීරයක් මගේ කියලා කියන්නේ කොහොමද? මගේ නම් මට ඕන විදියට තියෙන්න ඕන නේද කියලා ඒ භික්ෂුණිය පින්වත්නි ආදීනවම කල්පනා කළා. ආදීනව කල්පනා කරලා ඒ වෙලාවෙම සම්පූර්ණින් මේ භික්ෂුණිය දැන් මේ බිම ඇදගෙන වැටිලා ඉන්නේ. බිම ඇදගෙන වැටිලා ඉන්න වෙලාවෙම කෙලෙසුන්ගෙන් නිදහස් වුණා. හරි පුදුමයි. බලන්න හරි පුදුම සිද්ධියක් පින්වත්නි. ඒ වෙලාවෙම අවබෝධය කරා පැමිණුණා. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් ජීවිතේ බලන ශ්‍රාවකයෙක් විදියට මේ අපිට හැමදාමත් මුණ ගැහෙන හැම අත්දැකීමක් තුළම ජීවිත අවබෝධයට අදාළ පාර හදාගන්න ජීවිත අවබෝධයට අදාළ ලකුණු හොයාගන්න අපි දක්ෂ වුණොත් ඒකට කාල නිර්ණයක් නැහැ. පින්වත්නි අපි අත්දකින ලෝකයේ තුල අපි කාරණා තුනකින් පීඩාවටපත් වෙනවා. එක්කෝ රාගයෙන් පීඩාවටපත් වෙනවා. එක්කෝ ද්වේෂයෙන් පීඩාවටපත් වෙනවා. ඒ කියන්නේ පටිඝය හැදෙනවා. එක්කෝ මුලා වෙනවා. හැම අත්දැකීමක් තුළම රාග ද්වේෂ මෝහ වැඩෙනකොට ඒ රාගය මුල් කරගෙන ද්වේෂය මුල් කරගෙන මෝහය මුල් කරගෙන ඒ අකුසල් මූල මුල් කරගෙන
කයෙන් අකුසල් කරනවා, වචනයෙන් අකුසල් කරනවා, මනසින් අකුසල් කරනවා. ඒතකොට යම් කෙනෙක් කයෙන් අකුසල් කරනවා නම්, යම් කෙනෙක් වචනයෙන් අකුසල් කරනවා නම්, යම් කෙනෙක් මනසින් අකුසල් කරනවා නම්, එක්කෝ රාගයේ මුල් වෙලා, එක්කෝ ද්වේෂයේ මුල් වෙලා, එක්කෝ මෝහයේ මුල් වෙලා. ඔය තුනම හෝ ඔය තුنين එකක් හෝ මුල් වෙලා තමයි පින්වත්නි යම් කෙනෙක්ගේ ජීවිතයේ අකුසලයට බර වෙන්නේ. අකුසලයේ වැඩෙන්නේ ඔය කාරණා කීපේ මුල් වෙලා. දැන් බුදුරජාණන් වහන්සේ අපිට ඉගැන්නුවා යම් කෙනෙක් අත්දකින්න ලෝකයේ තුල රාගයෙන් තෙත් නොවි ඉන්නේ කොහොමද? ද්වේෂයෙන් තෙත් නොවි ඉන්නේ කොහොමද? මෝහයෙන් තෙත් නොවි ඉන්නේ කොහොමද කියලා. ලෝකේ මේ බඳු විස්මිත ශිල්පයක් දන්නේ නැහැ. ලෝකේ අත්දකින්න ලෝකේ එක්ක රාගයෙන් තෙත් වෙනවා, එක්කෝ ද්වේෂයෙන් තෙත් වෙනවා, එක්කෝ මෝහයෙන් තෙත් වෙනවා. සාමාන්‍ය ලෝකයේට ඒකයි බුදු කෙනෙක් පහළ වීම ලෝකේ අයෝමය විස්මිත ක්‍රියාවක් කියලා අපි කියන්නේ. ලෝකේ විස්මිතම දේ මොකක්ද කියලා මගෙන් ඇහුවොත් මම කියන්නේ බුදු කෙනෙක්ගේ පහළ වීම කියලයි. මොකද මේ ධර්මයෙන් බලාගෙන යනකොට බුදු කෙනෙක්ගේ විස්මිත කියවීම මේ ලෝකේ කිසිදු ඉගැන්වීමකට ග්‍රහණය කරගන්න බැරි බව අපට තේරෙනවා. ඒ නිසා කඩමල්ලක් ඇඳගෙන හරි කමක් නැහැ. වේලක් කර වේලක් කාලා හරි කමක් නැහැ. මේ ධර්මයේ තුල යම් මිනිහෙක් ස්ථාවර වෙන්න හදනවා නම් ඒ මනුස්සයා තමයි ලෝකයේ සැබෑ ජයග්‍රහණය කරා පැමිණෙන්නේ. මේ ලෝකයේ හිතන කිසි දෙයකින් අපි බලාපොරොත්තු වෙන ජයග්‍රහණය නොලැබී යනවා. මිනිසුන්ගේ ජීවිතවල සන්ධ්‍යාවේ ඒ අයගේ කතාව අහලා බලනකොට ඒ අය සංසිඳිච්ච බවක්, සතුටු වෙච්ච බවක්, සතුටු වී හමාර වෙච්ච බවක්, අනේ මම සතුටු වෙලා ඉවරයි දැන් මට ප්‍රශ්නයක් නැහැ කියලා කියන ගතියක් නැහැ. තවදුරටත් පින්වත්නි ආස්වාදයක් හොයාගෙන යනවා. මේක සංසිඳෙන්නේ නැහැ. හරියට නොසංසිඳෙන පිපාසයක් වගේ. දැන් කොච්චර සල්ලි හම්බුණත් මිනිස්සු සංසිඳෙන්නේ නැහැ. දැන් හිතන්න අද තියෙන ලොකුම නෝට්ටුව කීයද? 5000 කොලේනේ. ඒතර 5000 කොල වැස්සා කියලා හිතන්න. ඒ කියන්නේ 5000 කොල වැස්සත් ආයෙත් 5000 කොල ටික ඔක්කොම අහුලගෙන මළු වලටත් දාලා දැන් වැස්ස වගේ 5000 කොල වැටෙනවා නම් ආයෙත් ඒ ටික ගෙටත් දාලා උඩ බලාගෙන ඉඳී අපේ තවත් එකක්වත් වැටෙන්නේ නැද්ද දන්නේ නැහැ කියලා. ඒ වගේ මිනිසුන්ගේ සංසිඳෙන්නේ නැති ආසා ටිකක් තියෙන්නේ. ඒතර මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ අපිට ඉගැන්නුවා අත්දැකීම තුල කනස්සල්ලක් හදාගන්න නැතුව, අත්දැකීම තුල පසුබෑමක් හදාගන්න නැතුව, අත්දැකීම තුල කඩා වැටෙන්නේ නැතුව ඉස්සරහට යන විදිය, ඥානීන් සංවර භාවයේ හදාගන්න විදිය. පින්වත්නි, ඥානීන් සංවර වෙන්න පුළුවන් එකක් තමයි අපි හිතමු ඇහෙන් රූපයක් දකින්න කියලා. එතකොට ඇහැට රූපයක් දකින්නකොට අන්ධබාල පෘථග්ජනෙක් එක්කෝ ඒකෙන් රාගය හදා ගන්නවා, එක්කෝ ඒකෙන් පටිගය හදා ගන්නවා. එක්කෝ රාගය හදනවා, එක්කෝ පටිගය හදනවා. එක්කෝ ඒ දකින්න හැබැයි රාගයයි පටිගයයි දෙකම හදන්නේ මුලා වෙච්ච නිසා, මෝහය නිසා. ඒතර අවිද්‍යාව නිසා තමයි රාගය හැදෙන්නෙත් පටිගය හැදෙන්නෙත්. අවිද්‍යාවෙන් මේ ලෝකේ බලනකොට තණ්හාවෙන් අල්ලන්න හිතෙනවා. අවිද්‍යාවෙන් බලන්නේ නැතිකොට මේ ලෝකේ තණ්හාවෙන් අල්ලන්න හිතෙන්නේ නැහැ. මේ ලෝකේ තණ්හාවෙන් අල්ලගන්න හිතෙන්නේ නැහැ. ඒ කියන්නේ එහෙමනම් ලෝකේ තණ්හාවෙන් අල්ලන්නේ කුමක් නිසාද? තණ්හාවෙන් අල්ලන්නේ අවිද්‍යාව නිසා. තණ්හාවෙන් අල්ලන්නේ අවිද්‍යාව නිසා. එතකොට මේ පුද්ගලයා අවිද්‍යා සහගත කර්ම වලින් අවිද්‍යාව මුල් කරගෙන විවිධාකාර චර්යාවලට හසු වෙලා කය වචනේ මනස මුල් කරගෙන අකුසල් කරගන්නවා. දැන් මේ මම කියන්නේ මේ අධ්‍යක්ීම් ලෝකයේ තුල හිත විමුක්තියටපත් කරගන්න, නිවනට හිතපත් කරගන්න ශ්‍රාවකයෙකුට එයා කොහොමද එදිනෙදා අධ්‍යයන ක්‍රියාවලිය කියන්නේ මේක සම්පූර්ණයෙන්ම ඉගෙන ගන්න වැඩක් මේක. මේ ඇස හරහා, කන හරහා, නාසය හරහා, දිව හරහා, කය හරහා, මනස හරහා අපි අධ්‍යයන පරිේශන ක්‍රියාවලියකයි නිරත වෙලා ඉන්නේ. කාම පරිේශණයකයි අපි යෙදිලා ඉන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ අපට ඉගැන්නුවා, භාග්‍යතුන් වහන්සේ අපට වදාලා සම්පූර්ණයෙන්ම ඇහෙන් අත්දකින්නකොට දැන් අපි හිතමු රූපයක්ම දකින්නවා කියලා. ඇහෙන් රූපයක් දකින්නකොට දැන් අපි අකමැති රූපයක් දකින්නවා කියලා හිතමු. මම කැමැතිම නැති, මාත් එක්ක තරහ වෙච්ච, මට බොහෝම ගැටලු හදපු
කෙනහිලිකම් කරපු කෙනෙක්ගේ රූපයක් දකින්නවා කියලා. ඉතින් මේ රූප කොහොමද දකින්නවනේ? මනාපම සත්‍යවාදීම ප්‍රිය උපදවන්නා වූම රූප හම්බ වෙන්නේ නැහනේ. එහෙම රූපත් හම්බ වෙන. එහෙම රූපයක්වත් මේ කතාවම දකින්න. එතන අපි හිතමු දැන් ඔබත් එක්ක හොඳටම තරහ වෙච්ච ඔබට විවිධාකාරී වලවල් කපාපු මිනිහෙක් ඔබට දකින්නවා. එතකොට එයා දකින්නකොට කොහොමද තමන්ව පරිස්සම් කරගන්නේ? තමන්ව කැළඹෙන්න නොදී. ඒ වගේ කෙනෙක්ගේ වචන ඇහෙනකොට තමන්ව කලඹ ගන්න නැතුව කොහොමද තමන්ව පරිස්සම් කරගන්නේ? අන්න එතනදී අපිට මේ ඥාන සංවරේ ඥානීන් සංවර වීම කියන එක වැදගත්. ඇත්තටම එහෙම දෙයක් දැකලා සම්පූර්ණයෙන්ම හිත විමුක්තියට පත් කරගන්නත් පුළුවන් ඕන නම් දක්ෂ ශ්‍රාවකයෙකුට. ඒකයි. රොඩු හොයන මිනිහෙකුට රොඩු හොයා ගන්න පුළුවන්, සත්‍ය හොයා ගන්න මිනිසෙකුට සත්‍ය හොයා ගන්න පුළුවන්. මේ හැම එකක් අස්සෙම සත්‍යය සැඟවි පවතිනවා. මේ හැම තැනකම සත්‍යය හැංගිලා තියෙනවා. ඥානෙ නැති මිනිසයාකට සත්‍යය බේර ගන්න බෑ. හරියට ඒක දක්ෂ ශ්‍රාවකයෙකුට, ඥානවන්ත ශ්‍රාවකයෙකුට විතරනේ පුළුවන්. හරියට හංසෙක් කිරි වතුරයි දුන්නාම කිරි වෙන් කර ගන්නවා වගේ, දියා වෙන් කර ගන්නවා වගේ, දියෙන් කිර වෙන් කර ගන්නවා වගේ දක්ෂ ශ්‍රාවකයෙකුට මේ අත්දකින්න හැම කැළඹෙන නිමිත්තකම, හැම ලෝකේ රාගය ඇති කරගන්න නිමිත්තකම, ඒක ඇසීමක් විය හැක, දැකීමක් විය හැක, සිතීමක් විය හැක, දැනීමක් විය හැක, ඔය හතරෙන් කුමන අත්දැකීමක් තුල වුණත් යම් ශ්‍රාවකයෙකුට පුළුවන් ඥාණයෙන් සංවර වුණොත් ඒ සංවර වීම තුල හිත විමුක්ත ස්වභාවයටම පත් කරගන්න ඕන නම් පුළුවන්. අපි බලමු දැන් එක කාරණයක් කියන්නේ මේක හැම තැනකටම ගලපලා බලන්න. මේක ගලපගත්තොත් මේක තමයි නිවනේ පණිවිඩය, නිවනේ රහස, නිවනේ සැඟවිච්ච කතාන්දරය. එතකොට පටිච්ච සමුප්පන්න ධර්මයන් ඉදිරියේ අපි ඉන්නේ. එතකොට මේ ධර්මයන්ගේ ස්වභාවයේ යථාර්ථය දැනගන්න අවදියේ ඉදිරි අවදියක්. ඒ නිසා අපි ඒක ඉස්සරහට කතා කරනවා. පින්වත්නි, දැන් ඇහෙන් රූපයක් දකිනවා. අකමැති කෙනෙක් දකින්නේ. ඒත් මේ දකින අත්දැකීම කුසල් අකුසල් විදියට දකින්න පුළුවන් වුණොත් අන්නේ එතන නිකම්ම සංවර වෙනවා. දැන් අර අපි මේ කතාවම ගමුකෝ. දැන් අර අමනාප වෙච්ච කෙනෙක් ඔබත් එක්ක වඩාත් ප්‍රිය නැති, බොහෝම අකමැති, ඔබට බොහෝ කෙනහිලිකම් කරපු මිනිහෙක් ඔබට දකිනවා. එයා ඔබට බනිනවා. එතකොට එයාව ඔබට දකින්නකොට ඔබට පුළුවන් වුණොත් මේ අත්දකින්නේ මම කුසලයක්ය, මේ අත්දකින්නේ මං අකුසලයක්ය කියලා දකින්න පුළුවන් වුණොත්, දැන් එතන කුසලයක් නෑ, අකුසලයක් නේ තියෙන්නේ. මම මේ අත්දකින්නේ අකුසලයක්ය කියලා දකින්න පුළුවන් වුණොත්, මම මේ පුද්ගලයා දකින්නේ මගේ පෙර අකුසලයකට. මොකද මගේ ඇස පැරණි කර්මයෙන් හැදිච්ච එකක්. මගේ කනත් පැරණි කර්මයෙන් හැදිච්ච එකක්. මම මේ විදියටම මේ පුද්ගලයාට හෝ කාට හෝ කෙනෙකුට මේ ආකාරයෙන්ම හිත රිදවලා ඇති. ඒකයි මේ වෙලාවේ මගේ හිතත් ඇලෙන්නේ, මගේ හිතත් රිදෙන්නේ. භාග්‍යතුන් වහන්සේ වදාළේ යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං. වපුරන්නේ යමක්ද මහණෙනි අස්සෙන්නත් එයමයි. අන ඔය පරියායෙන් දකින්න පුළුවන් වුණොත්, ඒ නිසා මම මේ අත්දැකීම નિરાයාසයෙන් ඇතිවෙච්ච එකක් නෙමෙයි. සංසාර ගමනේදී මමත් මේ විදියටම කරලා ඇති. ඒකයි මම මේ විදියට අත්දකින්නේ. දැන් හිතන්න, දැන් මේ දවස්වල හම්බ වෙනවා බොහොම ගොරෝසු කෑම. පරිප්පුයි බතුයි හම්බ වෙන්නේ. ඒතර පරිප්පුයි බතුයි හම්බ වෙනකොට මම කොහොමද පරිප්පුයි බතුයි කන්නේ? මං වගේ මිනිහෙක් පරිප්පු කාලා හරියනවද කියලා හිතුවොත්, දැන් මම මෙච්චර ගෙනත් දෙනවා, ඇයි මට පරිප්පුයි බතුයි හම්බ වෙන්නේ කියලා හිතුවොත්, එයාගේ තුල එක්ක පටිගය වැඩෙනවනේ, එක්කෝ සම්පූර්ණ මෝහය වැඩෙනවා, එක්කෝ රාගය වැඩෙන්නත් පුළුවන්. ඉතින් මේ කාරණා වැඩුණොත් එතන අවදානමක් තියෙනවනේ. අවදානම තියෙන්නේ පරිප්පු වලටද, පරිප්පු උයපු කෙනාටද, පරිප්පු දැන් මේ කාරණේ හිතන කෙනාටද? හිතන කෙනාට. උයපු කෙනාටත් ඉහෙන් බහින ප්‍රශ්නයක් නැහැ.
එයාට බලපන් එයා හිත හදාගත්ත විදියනේ. පරිප්පු වලට කිසිම ප්‍රශ්නයක් නැහැ නේ. දැන් එතකොට මේ පරිප්පු කන මිනිහා පරිප්පු නිසා පටිගයක් හදාගත්තොත් ඒකේ අවදානම තියෙන්නේ පරිප්පු කන මිනිහටමයි. උයපු මිනිහට නෙමෙයි. ලුණු වැඩි, ඇඹුල් වැඩි, මිරිස් වැඩි කියවට වැඩක් නැහැ. ඒ මිරිස් වැඩි කියන තැන පටිගය හදාගෙන තමාව කලඹ ගත්තොත් ඒ කලඹා ගැනීමේ අවදානම තියෙන්නේ Tamanට මිසක් අල්ලපු ගෙදර කෙනාටවත් නෝනටවත් නෙමෙයි. උයපු නෝනටවත් නෙමෙයි. එතකොට අපි දක්ෂ වෙන්න ඕන පින්වත්නි අපේ ජීවිතය තුළ පුළුවන් තරමින් මේ අත්දකින අත්දැකීම් කියන්නේ කුසල් අකුසල් ඇසහරහා අත්දකින්නේ කුසල් අකුසල් කනහරහා අත්දකින්නේ කුසල් අකුසල් පින්වත්නි මේ විදිහට දකින්නකොට පුදුම ඥාණයෙන් සංවර වීමක් එන්නේ මේ ලෝකේම හෙල්ලුණත් ලෝකේම පෙරළුණත් ඇත්තටම කනට ගහලා ගියත් කැළඹෙන්නේ නැතුව ඉන්න පුළුවන්. මේ අත්දකින්නේ කුසල් අකුසල් වශයෙන් දකින්න පුළුවන් වුණොත්. ඒ අකුසලයේ නිසයි මේ පුද්ගලයා මා ඉදිරියට ඇවිල්ලා මට මේ විදිහට බනින්නේ. ඔය විදිහට මමත් හොඳට සංසාරේ බැනලා ඇති. මේක සසර ගනුදෙනුවක්මයි කියලා දකින්න පුළුවන් වුණොත් බනින මිනිහා ඉස්සරහා නොබැන සද්ද නැතුව පාඩුවේ ඉන්න පුළුවන්. දැන් බලන්න ඒක කොච්චර ප්‍රායෝගිකද? ඒතකොට ඒ ටික එහාට ඒ ටිකෙන් තව ඉස්සරහට ගිහින් තවත් ඉදිරියට ගිහින් අකමැති මිනිහෙක් තමාගේ ඇහැ ඉදිරියට එනකොට ඇවිල්ලා Tamanට බනිනවා නම් එතකොට එයාට පුළුවන් නම් ඒ දැකීම සමහරට ඒක දැක්ක ගමන් කැළඹිලා යනවා. දැන් Tamanගේ විරුද්ධවාදියෙක් දැකමේ හොඳට ඉන්නවා කතා කර දැකපු ගමන් පින්වත්නි කැළඹිලා සම්පූර්ණයෙන්ම අවුල් වෙලාම යනවා. ඒ වගේ වෙලාවක දැන් ඔන්න ඉස්සරහට තවත් පියවරක් තියලා මේ අපි කියන්නේ ඒ වගේ වෙලාවක පින්වත්නි මේ දැකීම් මාත්‍රය අනිත්‍යයි නේද කියලා දකින්න පුළුවන් වුණොත් මේ දැකපු දේ අනිත්‍යයි නේද කියලා දකින්න පුළුවන් වුණොත් මේ දැකීම් මාත්‍රය අනිත්‍යතාවයට යන දෙයක් විදිහට දකින්න පුළුවන් වුණොත් මේ දැකපු දේ දැන් ඒක ඉස්සරහට ගිහින් තවත් එයා අර මුලින් දැක් කුසල අකුසල දකින්නට වඩා දියුණු තත්ත්වයක් මේක. මේ දකින්න දේ අනිත්‍යයි නේද? මේ දකින්න දේ දුක් සහිතයි නේද? මේ දකින්න දේ මගේ ආත්මය යයි අල්ලගත්තොත් තමයි අවුල එන්නේ. මම වශයෙන් මගේ වශයෙන් මට තමයි බනින්නේ මට තමයි පේන්නේ කියලා අල්ලගත්තේ නැත්නම් කැළඹීමක් නෑ නේද කියලා යම් ශ්‍රාවකයෙකුට හිතන්න පුළුවන් වුණොත්. ඒ කියන්නේ මේ අත්දකින්න හැම අත්දැකීමක් තුළම ත්‍රිලක්ෂණයට යොමු කරලා ත්‍රිලක්ෂණය කියන රාමුව ඇතුළට දාලා යම් ශ්‍රාවකයෙකුට බලන්න පුළුවන් වුණොත් ඒ ත්‍රිලක්ෂණයට අන්තර්ගත කොට ලෝකයේ බලන ශ්‍රාවකයා තුල පින්වත්නි බලාගෙන ඉද්දී සංවර වෙන්නේ. ඒ නිසා අපි ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසින් අත්දකින අත්දැකීම් ලෝකය ත්‍රිලක්ෂණයට ආරෝපණය කර බලන්න ඕන. මේ දකින දේවල් එක දිගට පේන්නේ නැහැ. පෙනිපෙනී නිරුද්ධ වෙනවා. මේ දකින දේත් අනිත්‍යයි, ඇහෙන දේත් අනිත්‍යයි, දැනෙන දේත් අනිත්‍යයි. මේ සියල්ලම අනිත්‍යයි කියලා දකින්න පුළුවන් වුණොත් බැන්නට නෙමෙයි පෙරලලා ගියත් එයාව කැළඹෙන්නේ නැහැ. එහෙමනම් දැන් මේක නිකම්ම ඇති වෙනවද? මේක නිකම්ම ඇති වෙන්නේ මේකට යෝනිසෝ මනසිකාරය අවශ්‍යයි. ඒ නිසා තමයි භාගතුන් වහන්සේ අපට වදාළේ පළවෙනියෙන් බුද්ධ ශ්‍රාවකයෙක් නම් තමා තුළ යෝනිසෝ මනසිකාරය තියාගන්න කියලා. මොකද යෝනිසෝ මනසිකාරයේ තමයි අකුසල් විතරක වලින් හිත මුදවාගෙන ලෝකේ යථාර්ථයේ දකින්න තැනකට හිතපත් කරන්නේ. ඒක බොහෝම ඉහළ අවධියක්. එතනින් එහාට ගිහින් පින්වත්නි යම් ශ්‍රාවකයෙකුට දකින්න පුළුවන් නම් Nirodhe දකින්න පුළුවන් නම් මේ සියල්ලම නිරුද්ධ වී යන දේවල් විදියට දකින්න පුළුවන් වුණොත් දැන් අනිත්‍යතාවය හටගෙන ඇති වෙලා නැති වෙලා යන ස්වභාවය අභිබවා ගිහින් Nirodhe දකින්න පුළුවන් නම් දැන් කෙනෙක් දකින්නවා කියලා හිතන්න ඒ දකින්නකොට මේ දැකීම් මාත්‍රේම හටගෙන නිරුද්ධ වෙලා යනවා ඇසීම් ඒ මනුස්සයා බනිනවා කියලා හිතන්න බනිනකොට මේ බනිනේවා හටගෙන නිරුද්ධ වෙලා යනවා. හටගෙන නිරුද්ධ වී යන නිවිනිවි යන දේවල් විදියට දකින්න පුළුවන් වුණොත් ඒකත් බොහෝම ඉදිරි අවධියක්. ඒ කියන්නේ මේ අත්දකින්න ලෝකයෙන්ම කර්මස්ථානයක් හොයා ගන්නවා.
මට එක දිගටම බනිනවා නෙමෙයි. මේ මිනිහා එක දිගටම පේනවා නෙමෙයි. මට පෙනි නිරුද්ධ වෙනවා. පෙනි නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙන්නේ කොහොමද කියලාත් ඔන්න ඉස්සරහට මේක හොඳට විස්තර කරගන්න පුළුවන් තැනක් තමයි ධාතු විභංග සූත්‍රය. ඒක ඉදිරියට පියවරක් ගොස් භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා. දැන් කෙනෙක් ඔබට බනිනවා නම් ඒ බනිනකොට ඒ බනින ශබ්දය ඔබට ඇහෙන්නේ ඇයි? ඒ මිනිස්සයා ඔබට පේන්නේ ඇයි? දැන් මිනිහෙක් ඔබට පේනවා නම් බනින මිනිහා පේනවා නම් පේන්නේ නිකම්ම නෙමෙයි. පේන්නේ ඔබේ හිත වැඩ කරන නිසා. එතකොට ඔබ ඉස්සරහට රූපයක් ආවහම ඇත්තටම රූපයක් කියලා කියන්නේ වර්ණ සටහනක් තමයි චක්කු ප්‍රසාදයේ තුල පතිත වෙන්නේ. චක්කු ප්‍රසාදය කියන්නේ මේ ඇහැට නෙමෙයි. මේ ඇහි කළු ඉංගිරියාව මැද මේ ප්‍රසාදයක් පවතිනවා. එතකොට ඒ විහිදී පැතිරී පවතින චක්කු ප්‍රසාදයේ තුල වර්ණ සටහන පතිත වෙනකොට වර්ණ සටහන පතිත වීම නිසා පේනවත් නෙමෙයි. දැන් සාමාන්‍ය අන්ධ බාල පෘථග්ජනයෙකුට පෙනීම කියන්නේ ඕකටනේ. ඒකට එයාට පේනව නෙමෙයි. එතකොට එහෙමනම් ඒ ඇස් අරගෙන මිනිස්සු සමහර අය නිදා ගන්නවා. එතකොට එයාටත් පේන්න ඕනනේ. එයාට පේන්නේ නැහැ. දැන් එතකොට එයා කැළඹෙන්නෙත් නැහනේ. දැන් සමහර අය ඉන්නවා හොඳට ගැඹුරු තද නින්දකට වැටලා ඉන්නවා. ගැඹුරු තද නින්දකට වැටලා ඉද්දි ළඟට ගිහින් බනින්නකො හොඳට. ඇහෙනවද බලන්න. එහෙනම් කනක් තියෙනවා. ඒ කියන්නේ සෝත ප්‍රසාදයක් තියෙනවා. එළියෙන් ශබ්දයක් තියෙනවානේ. මෙහෙවා වුණාට ඇහෙන්නේ නැහැ. පින්වත්නි, ඇහැයි රූපයයි අනුව පහළ වෙන සිතක් තියෙනවා. ඒ සිතත් පහළ වුණොත් තමයි ඇහෙන්නේ. එතකොට ඔය තුනම එකතු වෙන එකට අපි ධර්මීය වචනයක් කියනවා පස්ස කියලා, ස්පර්ශය කියලා. චක්කුංච පටිච්චාවුසෝ රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ. ඇහැයි රූපයයි ඇහි විඥානයයි තුන එකතු වුණාම ඒ එකතු වෙච්ච තැනට කියනවා ස්පර්ශය කියලා. ස්පර්ශය නිසා තමයි පේන්නේ. ස්පර්ශය එක දිගට පවතින්නේ නැහැ. ස්පර්ශය හට ගන්නවා නිරුද්ධ වෙනවා. හට ගන්නවා නිරුද්ධ වෙනවා. මේ සියල්ලම හටගෙන නිරුද්ධ වෙනවනේ. මේ ආලෝක ධාරා සහිත සියල්ලම හටගෙන නිරුද්ධ වෙනවා. හටගෙන නිරුද්ධ වෙන ධාරිතාවයේ වැඩිකමටනේ අපිට හරියට පේන්නේ නැත්තේ. එක දිගටම පවතිනවා කියලා හිතෙන්නේ. මේ තියෙන පහන් ඔක්කොම දැල් වෙනවා. ඒ පහන් දැල්ල එක දිගට පවතිනවා නෙමෙයි. නිවි පත්තු වෙනවා. අපි හිතනවා එක දිගට පත්තු වෙනවා කියලා. ඒ වගේ මේ ස්පර්ශයත් හට ගන්නවා නිරුද්ධ වෙනවා. දැන් ඒ ඔස්සේම යන කාය විඥානයක් බැරි වෙලා හරි පහළ වුණොත් එහෙම අර ඇසමුල් කරගෙන පහළ වෙත චක්කු විඥානේ එතන නිරුද්ධ වෙලා යනවා. චක්කු විඥානේ නිරුද්ධ වෙලා යනවා. නිරුද්ධ වුණාට පස්සේ තමයි ඊට පස්සේ දැන් ඔබ හිතන්න ඔබට දැන් මම කියන එකනේ මේ වෙලාවේ ඇහෙන්නේ. මේ මම කියන එක ඔබට ඇහුණාට ඔබ නිකන් ඔබේ ඇඟ නිකන් ස්පර්ශ කරලා බලන්න. අතක් හරි කකුලක් හරි නිකන් අත ගාලා බලන්න. එක්ක අතක් කොනිත්තලා බලන්න. එතකොට අත මිරිකනකොට ඊට පස්සේ වේදනාවක් ඇති වෙනව නේද? ඒ වේදනාව ඇති වෙන වෙලාවට පේන්නේ නැහැ පින්වත්නි. ඒ හිත නිරුද්ධ වුණොත් තමයි ආයෙ පේන්නේ. එතකොට නිරුද්ධ වෙන්න විනාඩියක් දෙකක් යන්නේ හටගත්ත තැනම පින්වත්නි නිරුද්ධ වෙලා යනවා. ආයෙත් කොනිටනකොට ආයෙත් හටගත්ත තැන නිරුද්ධ වෙලා තමයි ඔබට මං කියන එක ආයෙ ඇහෙන්නේ. ඒ නිසා මේ චක්කු විඥාන, සෝත විඥාන ආදී හිතේ විඥානයේ ප්‍රභේද සියල්ල එක මොහොතේ පවතින්නේ නැහැ කිසි කෙනෙක්ගේ. හටගෙන නිරුද්ධ වෙලා යනවා. එතකොට නිරුද්ධ වී යන ධර්ම ටිකක් නේද මේ? ස්පර්ශය නිසා හට ගන්නවා, ස්පර්ශයේ නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙලා යනවා. ඒකයි මට මේ මිනිස්සයා පේන්නේ. ඒකයි මේ මිනිස්සයා මට බණිනේව ඇහෙන්නේ කියලා දකින්න පුළුවන් නම්. ඇහෙන එකත් නිරුද්ධ වෙලා යනවා. ඇහෙන පමාවට නිරුද්ධ වෙලා යනවා. වේගයෙන්ම හටගෙන නිරුද්ධ වෙලා යනවා කියලා දකින්න පුළුවන් නම් මේ ලෝකයේ සියලුම ධර්ම නිරෝධ ධම්ම විදියට දකින්න පුළුවන් නම් පින්වත්නි එතනත් එයාගේ රාගයට ඉඩකුත් නැහැ, ද්වේෂයට ඉඩකුත් නැහැ, මෝහයට ඉඩකුත් නැහැ. ඇත්තට මෝහය එතන ඇත්තෙත් නැහැ. මොකද එයා ලෝකේ පරමාර්ථයක් දකින්නේ. පරමාර්ථයක් දකින්න තැනක මෝහය සම්මිශ්‍රණේ නැහනේ. මෝහය නැති නිසාම පින්වත්නි රාගය හෝ පටිගය ඇති වෙන්නේ නැහැ. එහෙනම් නිරෝධ ධම්ම විදියට දකින්න ඕන. කවුරු බැන්නත් කවුරු ඔබට මොන ප්‍රශ්නයක් ආවත් මේ සියල්ලම නිරුද්ධ වී යන ධර්ම විදියට දකින්න ඕන. සියල්ලම නිරුද්ධ වී යන ධර්ම විදියට. ඒ කියන්නේ නිවි යන ධර්ම. හටගෙන නිවෙනවා. හැම වෙලාවකම නිවි යන ධර්ම විදියට දකින්න පුළුවන් වුණොත් ඒක ඉදිරියට ගියපු පියවරක් පින්වත්නි. මේකේ බොහොම වැදගත් දෙයක් තියෙනවා. සම්පූර්ණයෙන්ම
අනාත්මය දකින්න පුළුවන් වුණොත්. එතකොට මේ ඥාණයෙන් සංවර වෙන්න පුළුවන් හරි ලස්සනට මොන අත්දැකී මොනවා ඇහුණත් මොනවා දැනුණත් මොනවා හිතුණත් මොනවා පෙනුණත් පින්වත්නි පුදුම සංවරයක් ඇති වෙන්නේ. දැන් අපි අර බණින මිනිස්සයාම ඔබ ඉස්සරහට ආවා කියලා හිතමු. අර බණින මිනිස්සයා ඔන්න චක්කු විඥානයත් පහළලා ඔබට පේනවා යා. දැන් ඔබ තුල දැන් අපිට එහෙම කෙනෙක් හම්බුනොත් අපි පුපුරන්න පටන් ගන්නවා ඉස්සල්ලාම. දැන් ඒතර අපි තුල පිපිරීමක් නැහැ දැන් මෙතන. මෙතන අපි තුල පිපිරීමක් නැත්තේ අපි ලෝකේ යථාර්ථවාදීව හිතන්න පටන් ගත්තාම අපිට පුපුරන්න හේතුවක් නැහැ. පුපුරන්න හේතු ඉතුරු වෙන්නේ නැහැ පින්වත්නි. මේවා අනාත්මයි කියලා දකින්න පුළුවන් වුණොත් එහෙම. දැන් කෙනෙක්ගේ කනටනේ ඇහෙන්නේ මේ චක්කු සෝතප්‍රසාදයට තමයි ශබ්දය වදින්නේ. එතකොට ඔබට ඇහෙනවනේ. ඇහෙනකොට නාම ධර්ම ටිකක් ඒකට අනුව හිතක් පහළ වෙනවා. ඊට අනුව තමයි සිතුවිලි ජනිත වෙන්නේ. එතකොට මේ විදිහට සිතුවිලි ජනිත වෙනකොට පින්වත්නි Tamanට පුළුවන් නම් මෙතන ශබ්ද මාත්‍රයක් විනා සත්‍ය වශයෙන්ම මෙතන පුද්ගලයෙකුත් නැහැ මොකක්වත් නැහැ. ශබ්ද මාත්‍රයක් විතරයි. ශබ්දයක් හටගෙන නිරුද්ධ වෙනවා කියලා දකින්න පුළුවන් වුණොත් මේ ශබ්ද මාත්‍රයක් විනා මෙතන ඊට වඩා කිසිම දෙයක් නැහැ. හටගෙන නිරුද්ධ වී යන නිරෝධ ධර්ම ටිකක් තියෙන කියලා දකින්න පුළුවන් වුණොත් දැන් මේ කනට වැටෙන ශබ්දය ගැන යථාර්ථවාදීව හිතනවා. එතකොට નિરાයාසයෙන් සංවර වෙනවා. අමුතුවෙන් සංවර කරගන්න කියලා කරන්න දෙයක්වත් නැහැ. નિરાයාසයෙන් මේ පුද්ගලයා සංවර භාවයටපත් වෙනවා. ශබ්ද මාත්‍රයක් විනා මෙතන ඊට වඩා දෙයක් නැහැ. මේක මම වශයෙන් ගන්න දෙයක්වත් නැහැ. මගේ වශයෙන් ගන්න දෙයක්වත් නැහැ. මොකද පින්වත්නි ඇත්තටම කනවත් මම දැන් කනටනේ ශබ්දය ඇහෙනවා කියලා අපි නිකන් හිතමු කනට නෙමෙයි ඇත්තටම ඇහෙන්නේ. ඒකට අනුව හිතක් පහළ වෙන්න ඕනේ. එතකොට නාම ධර්ම ඇති වෙන්න ඕන. නාම රූප ධර්ම ඇති වුණාට පස්සේ තමයි අපිට ඔය ඇහෙන්නේ. නමුත් දැන් කවුරු හරි කෙනෙක් ඔබට බනිනකොට ඒ බනින කාරණේ මුල් කරගෙන ශබ්ද මාත්‍රයක් විනා මේ තුල මමයයි මගේයයි මගේ ආත්මයයි ගන්න මොනවද ඉතුරු වෙන්නේ? ඉතිරි නැතිවම නිරුද්ධ වෙලා යනවා. ඇහිච්ච පමණින් ඉතිරි නැතුවම නිරුද්ධ වෙලා යනවා. මම බොරුවට මේක මතක තියාගෙන වැඩක් නැහැ කියලා දකින්න පුළුවන් වුණොත්. කන මමද? කන මගේද? කන මගේ ආත්මයේද? එහෙම අල්ලන්නත් බෑනේ. හේතුව තමයි කන මගේ නම් මට ඕනේ ඒවා විතරක් ඇහෙන්න එපායේ. දැන් හරි කන මගේ කියලා හිතමුකෝ. කන මම කියලා හිතමුකෝ. මම කැමති නෑ අනවශ්‍ය වචන අහන්න. එහෙනම් මට ඒ වචන ඇහෙන්නේ නැතුව ඉන්න ඕනේ. මොකද මට කැමති විදියට කන පවත්ව ගන්න පුළුවන් වෙන. පින්වත්නි පුළුවන් ද ඔබට මේ කන පවත්ව ගන්න එහෙම? බෑ. ඇස මම නම්, ඇස මගේ නම්, ඇස මගේ ආත්මය නම්, ඇස මගේ නම් පින්වත්නි මම කැමති රූපම හැම වෙලාවෙම පේන්න ඕනේ. මොකද ඇයි මට ඕන විදියට ඇහැ පවත්වන්න පුළුවන් වෙන්න ඕනේ. පින්වත්නි මට කැමති රූපමද පේන්නේ? මේ ලෝකේ මට කැමති රූපමද මට දකින්න හම්බෙන්නේ? මේ ලෝකේ ඇස කන නාසය දිව කය මනස කියන ආයතන හය මම මගේ ආත්මය කියලා වසඟේ පවත්වන්න බෑ. බැරි නිසා අපිට ඒකට කියනවා අනාත්මයි කියලා. මේවා අනාත්ම ධර්ම. අනාත්ම ධර්ම නිසා තමයි මේ මිනිස්සයා මට පේන්නේ. මේ මිනිස්සයාගේ කටහඬ මට ඇහෙන්නේ. මේක අනාත්මයි හටගෙන ඉතිරි නැතුවම නිරුද්ධ වී යන ධර්ම ටිකක් කියලා දකින්න පුළුවන් නම් එතනත් Tamanගේ සංවරය හදාගන්න පුළුවන්. පින්වත්නි යම් කෙනෙකුට පුළුවන් නම් යම් අවස්ථාවක බොහොම වැදගත් අවස්ථාවක් තමයි මේ තුල දකින්න පුළුවන් වුණොත් කර්මඵල. දැන් කෙනෙක් ඔබ ඉස්සරහට එනකොට ඔබ කැළඹුණොත් ඒ කැළඹීමේ හානිය පවතින්නේ Tamanටමයි. එතකොට ඒ කැළඹීමේ හානිය Tamanට නම් තියෙන්නේ මම මොකටද මේ කොහෙවත් ඉන්න ප්‍රශ්නයන් නිසා මම කැළඹිලා මම විපාක හදාගන්නේ. කර්ම රැස් කරගන්නේ. යම් කෙනෙකුට Taman ඇසෙන් කනින් නාසයෙන් දිවෙන් කයින් මනසෙන් අත්දකින්න ලෝකයේ තුල කර්ම විපාකයේ දකින්න පුළුවන් වුණොත් මේවා අත්දැක්කොත් එහෙම ඒකාන්ත වශයෙන් මම දුගතියට යයි. මම සතර අපායට වැටෙයි කියලා දකින්න පුළුවන් වුණොත් මම මේ අත්දැකීම් ලෝකයේ තුල රාගය හදාගත්තත්, ද්වේෂය හදාගත්තත්, මෝහය හදාගත්තත් ඊට අනුව මගේ සිත කය වචනේ මුල් කරගෙන කර්ම රැස් වුණොත් එහෙම විපාක වටයක්ම මට ඒ අනුව හැදෙනවාමයි. එතකොට
යම් කෙනෙක් කර්ම වටේ දැකලා ඒකෙන් හැදෙන විපාක වටේ දැකලා ඒ තුල ක්ලේශ වටයක් හදන්න නැතුව ඉන්න පුළුවන් වුණොත් ඔන්න ඔක හොඳට මතක තියාගන්න. මොකද්ද? යම් කෙනෙක් Taman අත්දකින අත්දැකීම් ලෝකයේ තුල අරමුණ හම්බ වුණාට පස්සේ ඇහැට හම්බෙන අරමුණු, කනට හම්බෙන අරමුණු, දිවට හම්බෙන අරමුණු, කයට හම්බෙන අරමුණු, හිතට හම්බෙන අරමුණු හැම වුණාට පස්සේ කර්ම වටයක්. මොකද මේ ඇස කන නාසය දිවකය මනස කියන්නේ කර්මයෙන් හැදිලා තියෙන්නේ. ඒකනේ සමහර මිනිස්සු කියන්නේ දකින්නකොට සමහර අය වහනකොට අනේ මේවා අහගන්න මම පව් කරානේ කියලා කියනව නේද? මේ වගේ දේවල් අහගන්න මම පව් කරා. එතකොට බලන්න ඒක මිනිස්සුන්ට ගැඹුරු අවබෝධයක් නැතත් ඒගොල්ලෝ හිතනවා මේ පරණ කර්මයට අනුවයි මේවා ඇහෙන්නේ කියලා. ඒක ඇත්ත. පරණ කර්මයෙන් හැදිලා තියෙන්නේ. එතකොට මේ සම්පූර්ණයෙන් මේ අරමුණු හමු වෙන්නේ පින්වත්නි කර්ම වටේ නිසා. යම් ශ්‍රාවකයෙකුට මේ කර්ම වටේ නිසා නැවත නැවත විපාක වටයක් හදන්න නැතුව ඉන්න පුළුවන් වුණොත් විපාක වටේට ක්ලේශ වටයක් කරගන්න නැතුව ඉන්න පුළුවන් වුණොත් ඇහිච්ච දැනිච්ච හිතිච්ච මාත්‍රේම අතහරින තැනකට හිත හදා ගන්න පුළුවන් වුණොත් එතන කර්මී මෝරා වැඩෙන්නේ නෑ පින්වත්නි. තවත් ඉස්සරහට පියවරක් ගිහින් තව මිනිස්සෙකුට පුළුවන් වුණොත් මේ ඔක්කොම පටිච්ච සමුප්පන්න ධර්ම මේවා ඉබේ හටගන්න ඒවා නෙමෙයි. දෙයියෝ හදන ඒවාත් නෙමෙයි. හාමුදුරුවෝ හදන ඒවාත් නෙමෙයි. බුදුරජාණන්සේ හැදුවෙත් නෑ. මහත්තයා හැදුවෙත් නෑ. නෝනා හැදුවෙත් නෑ. තරහකාරයෝ හැදුවෙත් නෑ. අම්මා හැදුවෙත් නෑ. තාත්තා හැදුවෙත් නෑ. මේවා හේතුන් සහ හේතුන් නිසා හටගත් ඵල ධර්ම කියලා යම් මිනිස්සෙකුට දකින්න පුළුවන් වුණොත් හේතුව සහ ඵලය දකින්න පුළුවන් වුණොත් හේතුන් නිසා හටගත්ත ඵල ධර්ම ටිකක් තියෙන කියලා දකින්න පුළුවන් වුණොත් පින්වත්නි එතනම තමා පුදුමාකාර සංවර භාවයකටපත් වෙනවා. එතනම සංවර වෙනවා. ඒතර පටිච්ච සමුප්පාදය තුල ඇති වෙන ආකාරය දැකලත් ඥාන සංවරයට එන්න පුළුවන්. පටිච්ච සමුප්පන්නව ඇති වෙන හේතුඵල ධම් ටිකක් තියෙන්නේ. හේතුන් නිසා අත්දකින්න ඵල ධර්ම ටිකක්. මොකද්ද හේතුන් නිසා අත්දකින්නේ? මගේ ජීවිතය තුළ ඇහැයි රූපයයි ඇහි විඥානයයි තුන එකතු වීම හේතුවක් නම් ඒකේ ඵල ධර්මයක් තමයි ස්පර්ශය. සලායතන ප්‍රත්‍යයෙන් ස්පර්ශ වෙනවා. ස්පර්ශ වෙච්ච නිසා තමයි මට මේ විදිහේ දුක් වේදනාවක් ඇති වුනේ. මේ මනුස්සයා දැක්කාම හිතේ මට දුක් වේදනාවක් ඇති වුනේ ස්පර්ශය නිසා. ස්පර්ශයේ හේතුව ඵලය තමයි වේදනාව. විඳීමක් ඇති වුණාම විඳීම නිසා විඳින දේට අනුව හිතේ තණ්හාවක් උපදිනවා. වේදනා පත්‍ය තණ්හා. දැන් රාගයට බර දෙයක් දකිනකොට ඒක විඳිනකොට විඳින්න ඒකට තණ්හා කරනවා. එතකොට මේ තණ්හාව කියලා කියන්නේ මේ නිකම්ම ඇති වෙච්ච එකක් නෙමෙයි. තණ්හා පත්‍ය උපාදාන. තණ්හාව නිසා තමයි මේ උපාදානය වෙන්නේ හිතට. උපාදානය වුණාට පස්සේ උපාදාන පත්‍ය භව. උපාදානය නිසා විපාක පිණිස කර්ම හැදෙනවා. අන්න විපාක පිණිස කර්මයක් හැදෙනවා. විපාක පිණිස කර්ම හැදුනොත් භවපච්චය ජාති. ඊට අනුව ජාතිය පහළ වෙනවා. ජාතිය හැදුනොත් ජාතියට අනුව ජරා මරණ දුක. ඒතර මේක තමයි සාංශාරික චක්‍රය කියලා යම් ශ්‍රාවකයෙකුට තේරුම් ගන්න පුළුවන් වුණොත්. පටිච්ච සමුප්පන්නව ඇසෙන් කනින් සලායතන වලින් අත්දකින් ලෝකේ දකින්න පුළුවන් වුණොත් එතනම ඒ පුද්ගලයා සංවර භාවයට පත් වෙනවා. තවත් නුවණ ටිකක් දියුණු කෙනෙකුට පුළුවන් සියල්ලම ශූන්‍යයි කියලා දකින්න. ඇසත් ශූන්‍ය ධර්මයක් දැන් දකින්නවනේ අර තරහකාරයා. ඒ මිනිස්සයා බණිනික ඇහෙනවනේ. එතකොට ඇසත් ශූන්‍ය ධර්මයක්, රූපයත් ශූන්‍ය ධර්මයක්, කනත් ශූන්‍ය ධර්මයක්. මොකද මේ ඔක්කොම ශූන්‍යත ධර්ම. මේවා ඔක්කොම ශූන්‍ය වශයෙන් ඔය ශූන්‍යතාවය ගැන චූල ශුන්්‍යත සූත්‍රය ඇසුරෙන් එහෙම අපි මීට කලින් දේශනා කරලා තියෙනවා. එතකොට සම්පූර්ණයෙන් මේවා සියල්ලම ශූන්‍ය ධර්ම විදියට දැක්කොත් එතනත් යම් සංවර භාවයක් හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන නාම රූප වශයෙන් දැක්කොත් ඒක ඉස්සරහට ගියපු පියවරක් පින්වත්නි. නාම රූප වශයෙන් දැක්කොත් එහෙම ඒ කියන්නේ ඇහැට පේන රූපය ඒක දැනගන්න හිත නාමය. ওই විදිහට දකින්න පුළුවන්. කනට ඇහෙන ශබ්දයේ රූපය ශබ්ද රූපය දැනගන්න හිත නාමය. එතකොට එළියේ තියෙන සියලු නාම රූප ධර්මයන් හටගෙන නිරුද්ධ වෙනවා නම් මේ දකින්න රූපයත් හටගෙන නිරුද්ධ වෙනවා. ඒක දැනගත්ත හිතත් හටගෙන එතනම නිරුද්ධ වෙලා යනවා. නාම රූප හටගෙන නිරුද්ධ වෙනවා. අපි බැනපු මිනිහෙක් හොයනවා. බැනපු දේ අහගත්ත කෙනෙක් හොයනවා. මේ සියල්ලම හටගෙන නිරුද්ධ වෙනවා කියලා නාම රූප වශයෙන් දැනගන්න පුළුවන් වුණොත් එතනත් යම් කෙනෙකුට නිවෙන්න පුළුවන්. ඒ වගේම යම් අවස්ථාවක ධාතු වශයෙන් කල්පනා කළොත්
ඇහැට පේන රූපය සතර මහා ධාතුන්ගෙන් හටගත්ත එකක්. මෙතන මේ තරහකාරයෙක්ය, අමනාප මිනිස්සෙක්ය කියලා ඇල්ලුවාට මෙතන තියෙන සතර මහා ධාතු ටිකක් බලාගෙන යද්දී පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන සතර මහා ධාතු ටිකක් තියෙන්නේ. මේ සතර මහා ධාතු ටික වෙන් කළාට පස්සේ බණපු මිනිහෙකුත් නැහැ බලාගෙන යද්දී මේ ධාතු කොටසක සංවායක සුසංයෝගයට එකතු වෙච්ච තැනකට තමයි මම මේ පුද්ගලයෙක් කියලා අහුවෙලා බණින මිනිස්සෙක් එළියේ හෙව්වේ. ධාතු වශයෙන් බලද්දී බැනපු මිනිහෙකුත් නැහැ, බැනුම් අහපු මමත් නැහැ කියලා අර ගැඹුරට බලන්න පුළුවන්. ඇත්තටම මෙතනදී හිත විමුක්ත ස්වභාවයටපත් කරගන්නත් පුළුවන්. මේක දකින්න, මේක භාවනාවෙන් දැක්කොත් ධාතු මාත්‍රයක් මේ රූපය කියන්නේ සතර මහා ධාතුන්ගේ සමவாயයක් විදියට දකින්න පුළුවන් වුණොත් බැනපු මිනිස්සෙක් සත්වයක් පුද්ගලයෙක් විදිහට එළියෙන් පේනවනේ. කිරිබණ්ඩ හරි පුංචි බණ්ඩ හරි බනිනවා නම් බනින මිනිස්සයා පේනවනේ. ඒතකොට එයා තුල පවතින්නේ ධාතු කොටස් හතරක්. මේකේ මම මේ පටිගේට අදාළ මිනිහෙක් එළියේ හෙව්වට එයාව දැනගන්න මම වශයෙන් අල්ලගත්ත මෙතන කතා කරන සත්ව පුද්ගල භාවය තුල තියෙන ධාතු කොටස් ටිකක් බලාගෙන යද්දි මේ ටික වෙන් කළොත් එහෙම Tamanගේ පඨවි ධාතුවත් කිරිබණ්ඩගේ පඨවි ධාතුවත් දෙක එකතු කරාට පස්සේ ධාතු වශයෙන් සමතාවයක් පවතින්නේ කියලා දැනගත්තොත් එතනත් ඒ ශ්‍රාවකයාට නිවිල යන්න පුළුවන්. එතනින් එහාට ගිහින් කෙටියෙන්ම කිව්වොත් පංචස්කන්ධයේ උදේවැය දකින්න පුළුවන් වුණොත් මේක නිකම් පෙනීම් මාත්‍රයක් විතරයි. චක්කු විඥානය පහළ වෙනවා, ඊට අනුව විඥානස්කන්ධය පහළ වෙනවා, ඊට අනුව දැනගන්නවා, සංඥාස්කන්ධයක් පහළ වෙනවා, ඊට අනුව විඳිනවා, දුක් වේදනාවක් ඇති වෙනවා දැක්කහම වේදනාස්කන්ධයක් පහළ වෙනවා, ඊට අනුව සිතුවිලි හිතේ ඇති වෙනවා, සංකාරස්කන්ධයක් පහළ වෙනවා, ඊට අනුව මම දත් මිටි කනවා, දාඩිය දානවා, ඒ රූපයත් වෙනස් වෙනවා අර ඇති කරගත්ත පටිගයට අනුව. බලාන යදී උදු පංචස්කන්ධ ධර්ම ටිකක් හටගෙන නිරුද්ධ වී යනවා විනා වෙන කිසි දෙයක් නැහැ කියලා දැක්කොත් ඒ දැකීම තුලත් ඒක ඊටාම ප්‍රශස්ත දැක්මක්. ඒ තුලම හිත විමුක්ත ස්වභාවයට පත් කරගන්න පුළුවන්. මේක එක්තරා විදියක අපි අත්දකින්න ලෝකයේ තුල ඥාණයෙන් සංවර වෙන පටිපාටියක්. ඔබ හැම දිනාටම අද මේ පොහොය දවසේ දේශනාව ජීවිත අවබෝධය, ධර්මාවබෝධය ප්‍රායෝගිකව මේ ජීවිතයට ගලප ගන්න උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. පින්වත්නි, අද දේශනාවේ දායකත්වයෙන් ගෙන කටයුතු කරන්නේ ගල්කිස්සේ පදිංචි ධම්මිකා කෝරළගේ මහත්මිය, මිල්ටන් ගමගේ මහත්මා ඇතුළු ඥාති මිත්‍රාදීන් දායකත්වයේ දරලා තියෙනවා. මේ ධර්ම දේශනාවේ ධර්ම දානමී කුසලයේ අරමුණ සියලු දෙනාටම ඊ타ම ඉක්මනින් ධර්මාවබෝධයේ පිණිස මේ උතුම් ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන තියෙනවා. සුජීවත්ව සිටින විතාරමලාගේ ඩිංගිරි මැණිකේ උපාසිකා මාතාවටත් කරුණාරත්න මුදියන්සේලාගේ ඩිංගිරි මැණිකේ මාතාව කියන මෑණිවරු දෙදෙනාටම නිදුක් නිරෝගී සුව දිගාසිරි ප්‍රාර්ථනා කරලා තිනවා. ඒ දෙදෙනාටත් මේ ගෞතම බුද්ධ ශාසනයේ නිවන් පිණිසම දේශනාව හේතු වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. මියගිය පියවරුන් දෙපළ හා සංසාරගත සියලු ඥාතීන්ට අනුමෝදනා කරලා තියෙනවා. මියගිය ඥාතීන්ගේද භවගාමී සසර සුවපත් වේවා. හැම දිනාටම ජාත්‍ය ආදී දුකෙන් නිදහස්ව ලබන උතුම් නිවන් පිණිසම දේශනාමේ කුසල් හේතු වාසනා වේවා. දේශකයන් වහන්සේටත් ධර්ම ශ්‍රවණය කරපු ලොකු කුඩා හැම දිනාටමත් විශේෂයෙන්ම මේ කෙරෙහි අනුශාසකත්වයේ දරන ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ ප්‍රදාන මහා සංඝරත්නයටත් මේ ගෞතම බුදු සසුනේදීම උතුම් නිවන් පිණිස මේ දේශනාමේ කුසල් හේතු වේවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන තියෙනවා. සියලු ලෝකවාසීන්ද සුවපත් වේවා. විශේෂයෙන්ම ධම්මිකා කෝරළගේ මහත්මියත් මිල්ටන් ගමගේ මහත්මාත් ඇතුළු සියලු දෙනාටම මේ දේශනාමේ කුසල් අද මේ උතුම් පුරපසළොස්වක පොහෝ දවසේ දේශනා කරපු මේ සොඳුරු දහම් පරයාය ඒ ජීවිතවලට ගැලපී රාග ගිනි නිවේවා, ද්වේෂ ගිනි නිවේවා, මෝහ ගිනි නිවේවා, සදාකාලිකම සුවපත් වේවා, නිවන් පිණිසම හේතු වේවා කියන අදහසින් දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. ලක්වැසි ලෝවැසි සදහැවතුනේ අද මේ පුරපසළොස්වක පුන් පොහෝ දිනය වෙනුවෙන් ඔබ වෙත ගෙන මේ උත්තම දළදා වන්දනා දායකත්ව ධර්ම දේශනාව මාලාවේ
මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරා වූ සියලු දෙනාටම ධර්ම අවබෝධයම ලැබේවා. මේ සංසාර දුකින් මිදෙන්නට මේ සද්ධර්ම දේශනාව හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරමින් මේ වටිනා සද්ධර්ම දේශනාවක් දින මේ මොහොතේ සිදු කරා වූ අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ අවසරයි සිහිපත් කරන්නට කොළඹ 10 මාලිගාවත් සුධර්මාරාම වාසී ත්‍රිපිටක ධර්මවේදී ගෞරව ශාස්ත්‍රවේදී අවසරයි නම කියනට අප පින්වත් පූජ්‍යපාද හසලක සීල විමල ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගාශිර්වාද එහෙම ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. එමෙන්ම දායකත්වයෙන් කටයුතු කරා වූ ගල්කිස්සේ පදිංචි ධම්මිකා කෝරළගේ මිල්ටන් ගමගේ ඇතුළු ඥාතීත මිත්‍රාදීන්ටත් නිරෝගී භාවයක් ධර්මාවබෝධයක් ලැබේවා. සියලු දෙනාට මේ සංසාර ගමනේ නිතර වන්නට මේ සද්ධර්ම දේශනාව හේතු වාසනාම වේවායි ප්‍රාර්ථනා කරමින් සෝදනවන්නේ මේ උතුම් වූ පුන් පොහෝ දිනය වෙනුවෙන්ගෙන මේ සද්ධර්ම දේශනාව නිමා කරන්නටයි. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. අප මහා බෝසතාණෝ කිං සච්ච ගවේෂී මග හැදින මහා බිනික්මනය කොට බුදු බව ලබා පස්වග මහණුන් අරඹයා දම්සක් පැවතුම් සුතුර දෙසුවා වූත්